රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට රජයේ සූදානම්. රට අගොඩ දැමීම ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් කියයි. රටේ ආර්ථික අර්බුදයක් ඇති වූයේ බැඳුම් කර වංචාව සහ යාපාලන සමයේ දූෂණ හේතුවෙන් බව අවධාරණය කරේ. ගර්භණී මව්වරුන්ට කොවිඩ් රෝගය වැළඳීමේ දැඩි අවධානමක්. තවත් කොරෝනා රෝගී වූ 3588 දෙනෙක් අද හඳුනාගෙන ඇති. දැරියක පිලිස්සී මේ යාම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිඳ සහගේ පියාට අප ලබා දීම අධිකරණය යලි ප්‍රතික්ෂේප කරයි. සූර්ය බලාගාර 7000ක් රටපුරා ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්. කේරළ ගංජා කිලෝ 184ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගැනති. ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් මිය යාම සම්බන්ධයෙන් ඇමරිකාවෙන් පරීක්ෂණ. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. රජයේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයින් සමග ගෞරවයෙන් ක්‍රියා කරන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියා සිටී. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය මෙරට සිදු වූ ඛේදජනක සිදුවීමක් බවයි. ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රංජිත් කාලනිපාන දැනුවත් කිරීමට ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සිදුවෙන් පස්සේ ඉතාමත් සෝචනීය සිද්ධිය වටිනා ජීවිත 250ක් විතර නැතිවෙච්ච ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජය අරගෙන තිබෙන සියලුම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාඩිනල් හිමිපාණන් දැනුවත් කිරීම සඳහා තමයි මම ඉතාමත් ගෞරවයෙන් ඒ සාකච්ඡාව ඉල්ලා සිටියේ. ඉතාමත් කාරුණික ප්‍රතිචාරයක් ඒ ඉල්ලීමට මට ලැබිලා තිබෙනවා. කාඩිනල් හිමිපාණන්ගේ කාර්යාලය මට දැනුවත් කරලා තිබෙනවා. ඉතාමත් ඉක්මනින් උන්වහන්සේ ඒ සාකච්ඡාව මට ලබා දෙනවා කියලා. මට උවමනා වෙලා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන පියවර. විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තිබෙන අධිචෝදනා පත්‍ර. චෝදිතයන් මේ රට තුළ හා විදේශවල රජය මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන සියලුම පියවර පිළිබඳ උන්වහන්සේ දැනුවත් කිරීම තමයි මගේ අරමුණ වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නෙවෙයි. පොලිසිය, CID, TID, බුද්ධි අංශ මේ සියලුම දෙපාර්තමේන්තු අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මෙතෙක් දුරට ඒවායේ ප්‍රතිඵල පිළිබඳ කාඩිනල් හිමිපාණන් ඉතාමත් නිහතමානී ලෙස ගෞරවයෙන් දැනුවත් කිරීම තමයි විදේශ ඇමතිවරයා හැටියට මම උත්සාහ දරන්නේ. රට තවදුරටත් අගුල දැමීම මෙරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන පීඩනයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කරයි. රට අගුල දමා තැබීමෙන් ජනගහනයෙන් අඩකට පමණ ඒ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයටද ඉන් දැඩි පීඩනයක් එල්ල කර ඇතැයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි. අගුල් දැමීමේ ක්‍රියාවලිය හේතුවෙන් දෛනිකව මෙරට ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් බිලියන 15කට අධිකය. රට තුළ ඩොලර් හිඟයක් ඇති නොවීම සඳහා සියලු පියවර ගෙන තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කළේය. ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් වූයේ 2015 සහ 2019 යාපාන රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම් කර වංචා සහ අනෙකුත් දූෂණ ක්‍රියා හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රයාන් සේමසිංහ මහතා කියයි. රජයේ තීන්දුව తీරන ගැනීමේ සිදුවන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නොව විද්වත් මණ්ඩලයකින් බවද ඔහු කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පරිහානියේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත් වෙනවා කොවිඩ් අර්බුදය. අනික් පැත්තෙන් අද විරුද්ධ පක්ෂයේ ඉන්න 2015-19 ආණ්ඩු කරපු කට්ටිය. ඒ කරපු හොරකම් මගඩි වංචාවල ප්‍රතිඵල තමයි අද අත්විඳින්නේ. එහෙනම් මේක ආර්ථිකමය වශයෙන් විශාල බලපෑමක් ඇති වෙලා තියෙන කාලයක්. රට විවෘත කළා රටේ සියලු දෙනාටම මේ ඇති වෙලා තියෙන අපහසුතාවලින් මිදෙන්න එන්නත්කරණය ශීඝ්‍රව සිදු වෙද්දී මේ එන්නත්කරණයට බාධා ඇති කරන්නත් විපක්ෂ, විශ්වාසය නැති කරන්නත් විපක්ෂය කටයුතු කළා වගේම විවිධ අවස්ථාවන් වලදී කිසිදු විද්‍යාත්මක පදනමක් නැතුව තන මත ප්‍රකාශ කරන්න පටන් අරගෙන තිනවා. ඉතින් ගන්න හැම තීන්දුවක්ම අධිකරු ජනාධිපතිතුමා තනියම නෙවෙයි ගන්නෙ, අගමැතිතුමා ප්‍රමුඛ රජය තනියම නෙවෙයි ගන්නෙ, අවශ්‍ය විශේෂඥ දැනුම ඒ කමිටු තුලින් එන තීරණ තමයි අද අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපේ බලාපොරොත්තු එක පැත්තකින් රට සෞඛ්‍ය ආරක්ෂිත කිරීම, ඒ සඳහා අවශ්‍ය එන්නත් වැඩපිළිවෙල සක්‍රිය කිරීම, අනික් පැත්තෙන් ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා රට සෞඛ්‍ය තත්ත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විවෘත කිරීම.
ගර්භණී මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැළඳීමේ දැඩි අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසති. එබැවින් ගර්භණී මව්වරුන්ට කඩනමින් කොවිඩ් මර්ධනයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය. ගැබිනි මව්වරුන්ගෙන් 75%කට වැඩි පිරිසක් පූර්ණ කොවිඩ් එන්නත ලබාගෙන තිබේ. කොවිඩ් රෝගය වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගදර්ශන අනුගමනය කිරීමෙන් ඔවුන් හැකිතාක් නිවසට වී සිටීම වැදගත්ය. මවුරුන් සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ ඔබ දැනටත් මේ එන්නත ලබාගෙන නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ සායනයට තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පොරෝහලට ගිහිල්ලා මේ එන්නත ලබා ගන්න. මොකද මේක ඉතාමත්ම වැදගත්. ඔබට රෝගය සැදුනොත් ඔබ සංකුලතාවලට ගොදුරු වීමේ හැකියාව ඉතාමත්ම වැඩි. ඒ වගේම රෝගයේ හින්දා අපි අතරින් දැනට ගර්භණී මව්වරුන් 32 දෙනෙක් අපි අතරින් වියෝ වෙලා සිටිනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේක භයානක තත්ත්වයක්. ගර්භණී මව්වරුන් හැකියක්මනින් එන්නත ලබා ගත්තොත් අපිට පුළුවන් වෙනවා රෝගයෙන් ආරක්ෂා වෙන්න. එන්නම ඉල්ලා සිටින සියලුම ගර්භණී මව්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ සායනයට ගොස් කොවිඩ්-19 එන්නත ලබා ගන්නට කියලා. තවත් කොරෝනා රෝගී වූ 3588 දෙනෙක් අද හඳුනාගෙන ඇති. සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 4,35,107ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. 54,340 දෙනෙක් තවදුරටත් රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබති. මියගිය සංඛ්‍යාව 8,700ක් මවා තිබේ. 3,72,000 ආසන්න පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැරියක පිලිස්සී මියෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රාශිය බන්ධනාගතව සිටින රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ ඇගේ පියාට ඇප ලබා දීම අධිකරණය යලි ප්‍රතික්ෂේප කරයි. මීට පෙර අවස්ථා දෙකකදී ඔවුන්ට ඇප ලබා දෙන ලෙස කරන ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. සිද්ධිය රැළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා දෙන ලෙස කරුවන් නීතිඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් මෙම ඉල්ලීම කළහ. සූර්ය බලාගාර 7,000ක් රටපුරා ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙයි. ඉන් මෙගාවෝට් 750ක් ජාතික දින පද්ධතියට එකතු කිරීමට නියමිතයි. ගමට බලාගාරයක් වැඩසටහනටදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දේශීය ආයෝජකයින් විසිනි. ඊට අමතරව වාහලේ මත සවිකරන සූර්ය කෝෂ පද්ධති 30,000ක් මගින් මෙගාවෝට් 340ක විදුලි ධාරාවක් ජාතික පද්ධතියට ලබා ගැනීම. 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ අනුව රජයේ කාර්යාල සහ ගොඩනැගිලි වාහලේ මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යළිත් ප්‍රවෘත්ති. කේරළ ගංජා කිලෝග්‍රෑම් 184ක් සමග දෙදෙනෙක් මන්නාරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ ඒ මොරොන්ගන් පන්විට්වාන් මාර්ගපාදකයේදී නාවික හමුදාව සහ පොලිසිය සැකසහිත පණුරයක් පරීක්ෂා කිරීමේදී ඖෂධ සමගින් සංගවා ඒවා ප්‍රවාහනය කර තිබූ බව නාවික හමුදාව කියයි. සැකකරුවෝ මහනුවර සහ ත්‍රිකුණාමල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ගංජාතෝගේ වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්නයි. අනුරාධපුරයේ සදහිරු සෑයේ ඉදිකිරීම් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සොයා බලයි. එහිදී ඔහු ඊට අනුබද්ධ විවිධ ව්‍යාපෘති ප්‍රගතියද සමාලෝචනය කළේය. මෙහි ඉදිකරන 12 මහ පහන ගල්කැටයම් සහ යෝයිත බෝධි සංඝරයේ වැඩකටයුතු පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු තිබේ. බුද්ධ මන්දිරය කෞතුකාගාරය සහ සලපතල මළුවේ ඉදිකිරීම් වල ප්‍රගතියද ආරක්ෂක ලේකම්වරයා නිරීක්ෂණය කර ඇත. සඳහිරු සෑයේ චූඩාමාණික්ක සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගදර්ශනයට අනුව අදත් එහිදී ආගමික වතාවත් පැවැත්වුණේ. තලාව අනුරාධපුර ගම්මානයේ අඩු ආදායම්ලාභී ජනතාවගෙන් පිරිසක් රජයෙන් ලබා දුන් රුපියල් 2,000 දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබේ. කොයිඩ් වසංගතයේ හේතුවෙන් තම ජීවනෝපාය මාර්ග හිමිවද රටේ පවතින තත්ත්වය සලකා මේ පියවරගත් බව ඔවුහු පවසති. ගම්මානයේ ස්වේච්ඡා සංවිධානයකව මෙය ක්‍රියාත්මක කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
නිරෝධායන ඇදර නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 7,27,000කට වැඩි පිරිසකට රුපියල් 200 දීමනාව ගෙවා අවසන් බව රාජ්‍ය පවසයි. එම දීමනාව ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ස්වදේශ කර්තෘ අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ සොයා බැලුවේය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් සභා දී ඇත්තේ එම දීමනාව කඩනමින් අදාළ පවුල් වෙත ගෙවා අවසන් කරන ලෙසයි. පවුල් 18 ලක්ෂයකට වැඩික පිරිසකට එම දීමනාව ගෙවීමට සිදුව තිබේ. නිරෝධායන ඇදර නීතියෙන් ආදායම් මාර්ගාමී වූ සහ රජයෙන් ලබා දෙන කිසිදු දීමනාවක් හිමි නොවන පවුල් සඳහා රුපියල් 200 දීමනාව ගෙවනු ලැබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ ප්‍රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන බව විදේශ කර්තෘ අමාත්‍යාංශය පවසයි. මානුෂීය අංශය ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවේ. අන්තර්ජාතික හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඇෆ්ගනිස්තානයේ සිටින මෙරට පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහාද පහසුකම් සලසා තිබේ. ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු එරටින් ඉවත් කරගෙන තිබේ. තවත් 7 දෙනෙකු ඉවත් කර ගැනීමට ක්‍රියා කරමින් සිටී. 20 දෙනෙකු තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට තීරණය කර ඇත. විදෙස් පුවත්. ඩ්‍රෝන ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තාන වැසියන් පිරිසක් මිය යාම සම්බන්ධයෙන් ඇමරිකාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එහිදී එකම පවුලේ 10 දෙනෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අතර කුඩා ළමයින් 6 දෙනෙකු වන බව දෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිය ගොස් ඇතැයි පැවසෙන දරුවෝ අවුරුදු 2-12 අතර වයසේ පසු වූ ඇති. ප්‍රහාර එල්ල කෙරුණේ කාබුල් ගුවන්තොටුපළස්සේ දූ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසුවයි. එහිදී 200කට ආසන්න පිරිසක් මිය ගියහ. ඒ අතර ඇමරිකානු හමුදා සැබළුන් 13ක්ද වෙති. මේ අතර අයිඩා සුලිකුණාටුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට විදුලි ඇනහිට ඇතැයි වාර්තා වේ. ලුසියානාහි නිවාස දසලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට විදුලි නොමැති අතර විදුලි සැපයුම යථාර්ථයට පත් කිරීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයි වාර්තා වේ. ඇතැම් නගරවල විදුලි ජනක යන්ත්‍ර පමණක් ක්‍රියාත්මක බව දෙස් මාධ්‍ය පවසයි. 2005 ඇති වූ කැත්රිනා සුලිකුණාටුවෙන් 1800කට වැඩි පිරිසක් මිය ගියහ. ගලවා ගැනීමේ සහ සුවසාධන කටයුතු සඳහා අතිරේක මුදල් ලහස් කිරීමටද ජනාධිපති ජෝ බයිඩන් ක්‍රියා කර තිබේ. ලුසියානා ප්‍රාන්තයේ හදිසි ව්‍යසන තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇත. ෆයිසර් එන්නත ලබාගත් නවසීලන්තයේ කොවිඩ් ආසාදිත කාන්තාවක මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය පවසයි. කොවිඩ් එන්නතක් සම්බන්ධයෙන් එරටින් වාර්තා වූ පළමු මරණය මෙලෙස සැලකෙයි. එම මරණයට නිල වශයෙන් මෙතෙක් හේතුවක් සොයාගෙන නැත. එරට ස්වාධීන එන්නත් ආරක්ෂණ අධීක්ෂණ මණ්ඩලය පැවසුවේ මයෝකාඩයිටිස් නැමැති රෝග තත්ත්වයෙන් ඇමිය ගොස් ඇති බවයි. එම රෝගී තත්ත්වය කොවිඩ් මරණ එන්නත් සෑතිවනට ඇතැයි සැක පළ කෙරෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ. ඊට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 4ක පමණ ණයක් ලැබී තිබේ. තවත් ඩොලර් කෝටි 2ක පමණ මුදලක් ප්‍රදානයක් ලෙස ලැබේ. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන ඉන් ඩොලර් කෝටි 2ක් පමණ කොවිඩ් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වෙන් කර තිබේ. වඩාත් පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ඊට අමතරව එම ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් කෝටි 13 පමණ අතරේක මූල්‍යකරණයක් සලසා දීමටද එම බැංකුව එකඟතාව පළ කර තිබේ. ඒ කොවිඩ් වසංගත හේතුවෙන් වැඩිවන රෝගීන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙනි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්.
ක්‍රීඩා පුවත්. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. චීනයේ දින ඇති රම් පදක්කම් සංඛ්‍යාව 54කි. සමස්ත පදක්කම් සංඛ්‍යාව දැක්වෙන්නේ 119ක් ලෙසයි. රන් පදක්කම් 26ක් සමග සමස්ත පදක්කම් 68ක් ලබාගත් බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයට පත්ව සිටී. තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ රුසියානු පැරාලිම්පික් කමිටුවයි. ඔවුන් දින ඇති රම් පදක්කම් සංඛ්‍යාව 19කි. රන් පදක්කම් 17ක් දිනාගත් ඇමරිකාව පසුවන්නේ එම පදක්කම් සටහනේ සිව්වන ස්ථානය. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙළවිසි කිරීමේ සවෙන් රම් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් බල්රත්නධාරී 1 නිලයට උසස් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම උසස් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මතයි. ඔහු කලින් සාජනලේ කටයුතු කළේය. මේ අතර එම ක්‍රීඩා උළෙලේ තවත් හෙළවිසි කිරීමේ සවුකින් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් සමිත දුලාන් කොටතුවක්කු ක්‍රීඩකයාට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුබ පැතුම් එක් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ගුවන් ගමන් වල ආරක්ෂාව පිළිබඳව අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය තහවුරු කළ සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රමවේද ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරයි. ඒ ගුවන් මගින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීම සඳහායි. එමගින් ගුවන් යානයක් තුළදී COVID-19 වැළඳීමේ අවධානම ඉතා අඩු මට්ටමක පවතී. දැනටමත් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ 4500කට වැඩි පිරිසකට කොවිඩ් මරණ පූර්ණ එන්නත් ලබා දී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මූල්‍ය අන්තර්ගත භාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරේ. දැනටමත් ඊට අදාළ උපායමාර්ග සකස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය ව්‍යවසායකින් රටකට අතිශය වැදගත්ය. ඒත් ගැටලුව වී ඇත්තේ ඔවුන් මූල්‍ය ශේෂ්ත්‍රයේ පවතින අවස්ථාන් පිළිබඳ නොදැනීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධනාංශයේ අතිරේක අධ්‍යක්ෂ DL නිහාල් මහතා පැවසිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයම් පළාත්වලත් ගාල්ල හා මාතර ශ්‍රේණිවලත් වැසි ඇති වෙයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු
දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාදනල් හිමිපාණන් දැනුවත් කිරීමට රජය සූදානම්. රට අගොළු දැයීම ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් කියයි. රටේ ආර්ථික අර්බුදයක් ඇති වූයේ බැඳුම් කර වංචාව සහ යහපාලන පාලන සමයේ දූෂණ හේතුවෙන් බව අවධාරණය කරේ. ගර්භණී මව්වරුන්ට කොවිඩ් රෝගය වැළඳීමේ දැඩි අවධානමක්. තවත් කොරෝනා රෝගීහු 3588 දෙනෙක් අද හඳුනාගෙන ඇති. දැරියක පිලිස්සී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිඳ සහ ඇගේ පියාට අප ලබා දීම අධිකරණය යලි ප්‍රතික්ෂේප කරයි. සූර්ය බලාගාර 7000ක් රට පුරා ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්. කේරළ ගංජා කිලෝ 184ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගැනති. ඇෆ්ගනිස්තානයේ සීල්වැසියන් මිය යාම සම්බන්ධයෙන් ඇමරිකාවෙන් පරීක්ෂණ. පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියෙන් ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති මින්